නවත්තන්න අවශ්‍යත් නැහැ. නවත්තන්න බෑ. ඒක ස්වභාව ධර්මයනේ. ඇහැට රූප ගැටෙනවා. ඇහුන්ට නම් ඔක තියෙනවමනේ. කන බීරි නැත්තම් වදිනවමනේ මේක. ඔක නවත්තන්න කාටවත් බෑ. ඒක නවත්තන්න බුදුහාමුදුරුවෝ උත්සාහ කරා ඕනේ නැහැ. නවත්තන්න. ඒක නවත්තන්න බෑ. ඒක දිගීමම වාස. ඒක ස්වභාවයෙන් සිද්ධ වෙන දෙයක්. අපිට ඒක නවත්තන්න නෙමෙයි. එතන නැවටෙන්නේ නැතුව ඇත්ත තේරුම් ගන්න එක විතරයි අපි කරන්නේ. කනේ ප්‍රතිපදිනේ තමයි සංකීර්ණයි. අන්න හැම එකම සංකීර්ණයි. මේක අර කතා කරලා ටිකක් මේක උඩු වෙලා නැහැ. අර අදට වඩා ස්වාමීන් වහන්සේ දිව නෑ දැන් සාමාන්‍යයෙන් අපිට වැඩි වශයෙන් දෙන්නේ කනනේ. ඒ දෙක තමයි ඒ ප්‍රතිබිම්බේ අපිට භාෂෙන් තේරුම් ගන්න පුළුවන්. කනේ ප්‍රතිබිම්බේ ටිකක් දැන් කනට එන්නේ තරංග වශයෙන්. ඔය ඒක එන්නේ. දැන් කනට එන්නේ තරංග. ඊළඟ කනේ එන්නේ ඒ තරංග ආයාමයේ වෙනස්, අර තරංග ආයාමයේ වෙනස්. තවහරක් එන්නේ ඊටත් වඩා වෙනස්. එකට ආයාමයේ තරංග ස්වභාවය වෙනස්. ඒ අනුව තමයි ඇදතරයක් වටරන්නේ. ඒ අනුව තමයි ශබ්ද රූපයක් ඇදතරයක් අපිට වැටෙන්නේ ස්නායු ක්‍රියාවලිය කරා. දැන් මේ තරංග ආයාමයේ ඇවිදින් මෙතන වදිනකොටනේ ස්නායු උත්තේජනයක් වෙන්නේ. දැන් ස්නායු උත්තේජනයක් වෙනවා. ස්නායු උත්තේජනය හරහා තමයි ඇදතරය වෙන්නේ. ඇදතරය වැටෙන්නේ. අන්න ඒකයි වෙනස. පැහැදිලිද? එතකොට ස්පර්ශය බුදුහාමුදුරුවෝ හැමදේම අඳුරලා දෙන්නේ. දැන් මේක අඳුරන්නේ නැති නිසානේ අවිද්‍යාවෙන් අපි මේකට රූපයක් කිව්වේ. දැන් අවිද්‍යාව කියන්නේ ඇති දෙයට වඩා වෙනස් තැනකීමක් ලබා ගන්න එකනේ අවිද්‍යාව කියන්නේ. ඒතකොට අවිද්‍යාවෙන් මේ රූපය පවතින්නේ නැහැ. එතන මෙතන ඉවර වෙන්න ඕනේ ස්වභාව ධර්මයි. නමුත් අවිද්‍යාව තියෙනකම් පවතින රූපයක් කියන ධර්මයේ ඒ රැවටීම නිසා තමයි තණ්හාවට විඳින්න අවශ්‍ය වෙන්නේ. තණ්හාවට විඳින්න අවශ්‍ය වෙන්නේ අවිද්‍යාව තුළ මේක නොදන්නකම. අවිද්‍යාව කියන්නේ ඇත්ත දන්නේ නැහැ කියන එක. තණ්හාවට විඳින්න ඕනකම ඉන්නේ අවිද්‍යාව නිසා අපි දන්නේ මේක මේ ඉවරයි කියලා. අට ගන්න තැනම ඉවරයි කියලා දන්නේ නැහැ. එතකොට මෑණියන් වහන්සේ මේ පුතඥානයාට ඔය පවතින දේවල් දෙන්නාට මේ බලලාදීන්ට එහෙම අගයක් නැහැ. තියෙනවා කියන්නේ. අගයක් නැහැ. ඒකේ වටිනාකමක් නැහැ. ඒ නිසා ඒව විඳින්න ඕනේ නැහැ. එතන තියෙන ස්වභාවය ඇවිල්ලා වටිනාකම නැති එක විතරයි. වටිනාකම නැහැ. එතකොට මේ අවිද්‍යාව නිසා මේක නිරෝධය දන්නේ නැහැ. මේක ඉවරයි. ඇති වෙන තැනම නැතිලා ගියා කියලා ස්වභාවය දන්නේ නැහැ. ස්වභාව ධර්මයක කාලය නැහැ. ස්වභාව ධර්මයේ කාලය නැහැ. අපි කාලය හදාගත්ත කාලයක් නේ අපි සම්මතයට ගැලපෙන විදිහට. නමුත් ස්වභාව ධර්මයේ තියෙන තැන වේගයක්. කාලය කියන එකක් නැහැ. ඒක නිසා තමයි මේක නිරුද්ධ වෙලා යන්නේ. ගැටෙනකොට නැගෙනකොටම නිරුද්ධ වෙලා යන්නේ. ඒක රූපයක් විඳින්න බෑ. නමුත් අවිද්‍යාව නිසා මේ අකාලික වේගයෙන් මේක නිරුද්ධ වෙන බව දන්නේ. ඒකනේ අපි විද්‍යාව දෙන්නේ. ඇත්ත කියලා දෙන්නේ. විද්‍යාව දෙන්නේ. අන්න ඒකවල මේක දන්නේ නැති නිසා තමයි අවිද්‍යාව තුළ තණ්හාවට රූපයක් විඳ ගන්න ඕනෙකම ඇති වෙලා. අන්න ඒක තමයි කාම තණ්හාව කියන්නේ. විඳින්න ඕනේ. විඳින්න ඕන නම් ලැබිලා නැති නිසා තණ්හාව පච්චුප්පන්න වශයෙන් මේ මොහොතේ හේතුඵල වශයෙන් සකස් කරගෙන විඳිනවා. දැන් අපිට තේරෙන්නේ නැහැ සකස් කරගෙන විඳිනවා කියන්නේ. අපි හිතන්නේ දැක්ක එක විඳිනවා. අහපු එක විඳිනවා. එයි අපි මේ ක්‍රියාවලිය ප්‍රත්‍යක්ෂ කරගෙන නැහැ. ඒක නිසා අපි හිතනවා දකින්නවා, තේරෙනවා, එනවා. මුලාවේ අවිද්‍යාව ඒකයි. අවිද්‍යාව කියන්නේ රැවටෙනවා කියන එකයි. එමනේ හරි මේ දෙකට තේරෙනවා නේද එතකොට. රැවටීම නැති කරන්නයි මේ ගන්න නැති කරන්න දේවල් නෙමෙයි. රැවටෙන දේවල්. නැති කරන්නේ කිසිම දෙයක් අපි ළඟ පහළ වෙන්නේ නැහැ. මොකද අකාලික වේගය තුල කිසිම දෙයක් පහළ කරන්න බෑ.
එතකොට අපිට නැති කරන්න තියෙන්නේ මොකද? තියෙනවා කියන මුලාව නැති කරන්න. රැවටීම නැති කරන්න. අවිද්‍යාව දුරු කරන්න. අවිද්‍යාව දුරු කරන තැනක තණ්හාවට ක්‍රියාත්මක වෙන්න බෑ. අන්ධකාරයේ තියෙනවා නම් විතරයි තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ. අන්ධකාරයේ නැත්තම් තණ්හාවට ක්‍රියාත්මක වෙන්න බෑ. දැන් දෙන්නකම ස්වභාවිකයි. ස්වභාවද? ඒක කරන්නේ නැහැ. කරන්නේ නැහැ. නමක් නැහැ. නමක් නැහැ. ඔක්කොම කාටවත් අයිතියක් නැහැ. අයිතියයි. එතනින් පස්සේ තමයි එතනින් පස්සේ තමයි පටිච්චසමුපාදයට අහු වෙලා තියෙන්නේ. කෙලෙසෙන්නේ. කෙලෙසෙන්නේ. කොතන වැනිනා දුකට තරංගේ එකක් වදිනකොට තමයි අර හැඩතලේ එන්නේ. හැඩතලේ එනකොට තමයි එකයි ඊට පස්සේ කියොත් තමයි අවුල් වෙන්නේ. අර එකෙන්ම කරගන්න. මෙතනින්ම ඒක එකක් දෙන්න ඕනේ. එකක් නෙමෙයි ඒක ධාරාවක් නේ දෙන්න ඕනේ. තරංග ආය ඔය ස්පර්ශය ඔතන ස්පර්ශයක් ආවට ඡායාව ඒ ස්පර්ශය සංසාර ගමනට හේතු වෙලා නැහැ. මේක මේ බාහිර ස්පර්ශය සංසාර ගමනට හේතු වෙලා නැහැ. මේක නෑ සංසාරික මේ කියන ඒවා නෑ. ඒක කොහොම හරි මේ වැත්තට. ඔව්. සංසාර ගමනට හේතු වෙන්නේ මේක රූපයක් බවට පර කරගෙන දැන් මේක රූපයක් බවට බුලා වෙලා විද්‍යාවෙන් තණ්හාව විසින් අසුපාදන රූපයක් පහළ කරගෙන මේ රූපයට මානසිකාරය හරහා අතීත දැනීමෙන් විඥාන මායාවෙන් නාම කොටස් හතර වෙනවා. වේදනා සංඥා සංකාර විඥාන හතර මේකට එකතු කරනවා. මේ දෙක අතරයි පස්සේ තියෙන්නේ. ස්පර්ශයේ තියෙන රූපයි නාමයි අතර. මේ ස්පර්ශය තමයි සංසාර ගමනට අපිට හේතුවක් වෙලා තියෙන්නේ. මේ ස්පර්ශය කඩන්නයි අපි අර ස්වභාව ධර්මයේ ක්‍රියාවලියෙම නවත්ත ගන්න හදන්නේ. එතකොට නාම රූප අතර ස්පර්ශයක් වෙලා නැහැ. මේ ස්පර්ශය වුණා නම් නාම රූප හටගත්තා නම් සංසාර ගමනට අපි වෙලා ඉන්නේ. පරිසම්පාද චක්‍රයට අපි වෙලා ඉන්නේ. එතකොට අපි මේ දුන්නේ බුදුහාමුදුරෝ රැවටෙන හැටි කියලා දුන්නේ පරිසම්පාද චක්‍රයක් කියලා දුන්නේ වදින්න පුදන්න පාඩම් කරගන්න නෙමෙයි. ඔරුවක්. මේක ඔරුවක්. මේක උදව් කරගෙන ගොඩ වෙන්න එහා පැත්තට. ඒකවල දැන් මෑණියන් වහන්සේ මෙච්චර වෙලා කියනවා. ඇත්තටම මේ අපි සංස්කරණය කරගෙන ගත්තුවා. අපි නෙමෙයි. ඔබ වහන්සේ කියපුවා එතනම විරුද්ධ වෙච්ච දේවල්. එතකොට මේ සංස්කරණය ඔක්කොම කරන්නේ වඩුව. තණ්හාව. වඩුවට මොනතරම් බලයක් දීලාද අපි ළඟ? ඒකනේ අපිට ඔය වඩුව කියන මායя එක්ක සමන තියෙන්නේ. ඔය වඩුව තණ්හා වඩුව තමයි අපේ මායя. තණ්හා වඩුව ක්‍රියාත්මක වෙවිනේ ජාති ජරා මරණ දුක දෙන්නේ අපිට. ඉතින් ඔය දුකට අපිව පත් කරන්නේ මරණයට අපිව පත් කරන්නේ ක්ෂණයක් පාසා වඩුව නේද? දැන් ඔය වඩුව පරාද කරන්නේ ඔය මායя පරාද කරන්නේ අපේ මේ සමන යන්නේ. අන්න ඒකයි අපි මේ වීරයෙන් කුසල් සිත වඩාගෙන දක්ෂතාවයක් අපිට තුළ එන්න ඕනේ මේ මායя පරාද කරන්න. තණ්හා මායя. ඒක කිසිම දෙයක් අපි දැකලා නැහැ. දැකලා නැහැ තාවම. දැක්කා කියලා රැවටිලා. රැවටෙන්නේ මේ ක්‍රියාවලිය. එතකොට දැක්ක තැනම අර දැකීමෙන් නතර කරන්න ආන්න දැකීමෙන් නතර කරා නම් නාම රූප නැහැ. එතන රූපය තියෙන්නේ රූපය තියෙනවා. රූපයක් නෙමෙයි ඒක හැදෙන්නේ ඡායාව. ඡායාව. ඒකට රූපයක් කියන්නේ බෑ. දෙකලින් නතර කිරීම නතර කිරීමයි කරන්නේ. ඒක ස්වභාව ධර්මයෙන් වෙන සිදුවීමක්. ඒක ඕනම කෙනෙකුට වෙනවා. බෞද්ධ ඕන කෙනෙකුට වෙනවා. පොඩි ළමයාටත් වෙනවා. රහතන් වහන්සේටත් ඒ ටික වෙනවා. ඒක වැරද්දක් නෑ. ඒක වරදවා ගන්නවා ඔය අවස්ථාව වරදක් කරගන්න හදනවා තණ්හාව විසින් ඕක උපාදාන කරගෙන. ඒකට අපි ඉඩ දීලා මෙච්චර කාලයක්. මෙච්චර කාලයක් තණ්හාවට ඕකට ඉඩ දීලා. දැන් අපි මේ සාකච්ඡා කරනකොට තේරුම් ගන්න හදන්නේ තණ්හාවට අවශ්‍ය විදිහට මෙතන ක්‍රියාත්මක වෙන්න නෙමෙයි. අපි ඊට වඩා ඉදිරියෙන් යන්න ඕනේ. ඉදිරියෙන් අපිට ඊට වඩා දක්ෂකම එන්න ඕන
තණ්හාව පරාද කරන්න. ඒකනේ විද්‍යාව දෙන්නේ අපි. ඇත්ත කියලා දෙන්නේ. ඇත්ත කියලා දෙනවා කියන්නේ විද්‍යාව දෙනවා. විද්‍යාව දෙන්න තමයි අන්ධකාරය අඩු වෙන්න තමයි තණ්හාව අපිට අඩු වෙන්නේ. දැන් තණ්හාව මෙතන ඉන්නවනේ. ඔව්. දැන් මේගොල්ලෝ එක්කෙනා ගැටෙනවනේ. ඔව්. ඇහැට. දැන් එතකොට මේගොල්ලෝ ඒක ගණන් ගන්නෑ. ඔව්. වෙන එකක් හොයනවා. නෑ ඒක නෑ. ස්වරූපේ බලන්නේ. ඒ ස්වරූපෙ දෙන්නේ අර මේ ඡායාවට දාන්න බලන්නේ. ඔව්. ඒක බලන්න ඕනේ. දැන් මෙතෙන් ගවක බලන්නේ නැහැ ඒක වන්දි. මෙතනත් ඒක බැලෙන්නේ. බැලුණා. ඈ? ඌ අපේ කතාවේදී බලලා බලලා තමයි කිව්වේ එතකොට අපිට මෑණියන් වහන්සේ කිව්ව කිසිම බැලුවා කියන්නේ කොහොමද? දැන් ගියද? නෑ අපි දැන් මුලින්මනේ අපිට ඉන්නේ අපිට අරකට යන්න දෙන්නා මම පොත් කරා. අර මුලින්ම කරන්නේ අපිට එතකොට මේ රූපයක් හැදෙන්නේ නෑ. ඇතුළ රූපයක් ඒක ඡායාව. ඒක ඡායාවක් හැදෙන්නේ අපිට නෑ. කන්නඩියක ප්‍රතිබිම්බයක ප්‍රතිබිම්බය කරනවා නම් ඉතින් හැදෙන්නේ කියන්නේ. ඔව්. එතන තමයි එතකොට ඕගොල්ලෝ මාව දැකලා නෑ. රැවටිලා දැක්කා කියලා රැවටිලා. දැකලා මේ හඬවල් ඇහිලා මම ඔයාලා දැකලත් නෑ ඔයාලා මාව දැකලා නෑ. ස්වභාවය දැකීම. ඔව් ධර්මයේ දැක්ක කියන්නේ පටිසමුපාදය නැතුව යනවා දැක්කම බොරුවක් නෙමෙයි ඒක රැවටීමක් නෙමෙයි. රැවටීම නැතුව යනකොට පටිසමුපාදයක් නැහැ. ඔය රැවටෙන හැටිනේ අපිට කියලා දුන්නේ. පටිසමුපාදයක් නැහැ ඒක. ඒක ධර්මයේ දැක්ක කියන්නේ ධර්මයක් නැති බව දැක්ක. ඕක බදලා ඉවර කරා. ධර්මයේ දකින්නවා කියන්නේ ඔරුවෙන් එකට වෙනවා. එතකල් ඔරුවේ තමයි දැන් මේ ඉන්නේ. තාම ඔරුව අතහැරුන්නේ නැහැ. සිහිය දිනු කරලා යම් මොහොතක ධර්මයේ කියන එක සම්පූර්ණයෙන් ප්‍රතිසම්පාදයේ විරුද්ධ වෙලා ගියා නම් අපිට අකාලික වේගයෙන් අන්න ධර්මයේ දැක්කා. යමෙක් ධර්මයේ දැකීද මේ මා දකි. ඒකත් පොඩි ළමයා ඉන්න තැනට යන්නේ ඉන්නේ. එයා ඒ ගැන අවබෝධයක් නැහැ. මේ අතාරින්න එයා මේ දැන් කරා එයා ගාව මුදු පිළිලා නැහැ. එතකොට දුන් දැක්කා කියන්නේ මොකද්ද? දුක්ඛ සත්‍ය අවබෝධය. දුකට හේතුව සමුදය සත්‍ය අවබෝධ වෙනවා. දැන් ඔන්න ඔය පටිසමුපාදේ නිදහස් වෙනකොටනේ දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ. දැන් ඒකෙන් ඊතර වුණාට පස්සේ තමයි ඔරුවෙන් එහාට ගියාම තමයි මෙතෙක් කාලයක් සත්පුජ්‍යල දෘෂ්ටිය තුල දුකට අහු වෙලා ඉඳලා භව ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඔරුවෙන් ඒගොඩ වුණාට පස්සේ. දැනීමක් නෙමෙයි ප්‍රත්‍යක්ෂ. ප්‍රත්‍යක්ෂ. පච්චත්ත. එතකොට නිරෝධය අධ්‍යක්ෂල තමයි නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂ වෙන්නේ. මාර්ග සත්‍ය එතන ඉඳලා දැන් පැහැදිලි මොකක්ද කළ යුත්තේ කියලා. ඒකයි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සක්කාය දෘෂ්ටිය කැඩෙන්නේ. ඒතරට ගියාම දැන් නිවන අත්දකින්න මොහොතේ සත්‍යෙක් නැහැ. සත්‍යෙක් නම් එතන ඉතුරු වෙලා යනවා. සත්‍යෙක් නැති බව ප්‍රත්‍යක්ෂ වෙනවා නිරෝධය. අන්න ඒකට තමයි බුදුන් දකි කියන්නේ සත්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධයට මුද කියන්නේ. අපි ඒකනේ උන්වහන්සේට වන්දනා කරන්නේ. දැන් මෙතන පුජ්‍යල දෘෂ්ටියක් නැහැ උන්වහන්සේ ළඟ. උන්වහන්සේට පුජ්‍යල දෘෂ්ටියක් නැහැ. සත්‍ය අවබෝධයට තමයි බුද්ධ කියන්නේ. ඒකනේ අපි හැම වෙලේම බුදුරජාණන් වහන්සේ පිළිසිදු නෙළුමක් උඩ වැඩ ඉන්නවා පින්තූර දාන්නේ. ඇයි පිළිම හදන්නේ නෙළුමක් උඩ? විවිධ නෙළුමකින් තමයි මනස පිළිසිදු නෙළුමක් බවට පත් වීම තමයි බුද්ධ ධර්ම සංඝ පාල වෙන්නේ. අන්න එතනයි බුද්ධ. අපිටත් තවම මඩවලින් වෙන්න බෑ. පියුමක් වෙන්න නම් පිළිසිදු පියුමක් වෙන්න නම්
අපිත් මේ හේතුඵල දහම් කියන මඩවලින් නිකුත් වෙනවා. දැන් නිලුම ගැනීම විශේෂත්වයක් මොකද මඩෙන්ම නේද දෙන්නේ ඈ නිලුම ගැනීම විශේෂත්වයක් මඩෙන්ම නේද මඩෙන්ම එන්නේ නෙළුම මඩෙන්ම නේ එළියට එන්නේ. මඩ ගෑවෙන්නේ නැතුව මඩෙන්ම එන්නේ නෙළුම. දැන් අපේ මඩ කැවරිලා නේ. දැන් සිද්ධාර්ථ තාපසයෝදී සිද්ධාර්ථ කුමාරයාදී බෝධිසත්ව කාලෙදී ආත්ම දෘෂ්ටිය තුලනේ අපි වගේ වැඩ කරේ. මම ඉන්නවා කියන තැනනේ වැඩ කරේ. මේ ඒුනේ අවබෝධයේදී බුද්ධත්වයේදී ප්‍රත්‍යක්ෂ වුණානේ සත්‍යයේ නොවන බව. ඒ වුණාට අතනදී දැන් අම්මා බලන්න යද්දී යශෝදරාව බලන්න යනකොට ඒගොල්ලන්ට පුද්ගලයෙක් වුණාට තත්ත්වයට පුද්ගලයෝ නැහැ. නෑ. අම්මා බලන්න කියලා සම්මතයට කතා කරලා ගියේ මේ එතෙන්ට අම්මා කියන සංකල්පය වෙන්නේ විතර. ඔව්. අම්මා කියලා සම්මුතේ කතා කරාට උන්වහන්සේට අම්මි තාත්තෙක් යශෝදරා දේවියක් නෑ උන්වහන්සේ. එතන කවුරුත් එක වගේ සත්‍ය අනුකම්පා කළ යුතු සත්‍යයක් ඒක. සත්‍ය දෘෂ්ටිය කැඩෙන්නේ කියලා දේශනා කරේ ඒගොල්ලන්. පැහැදිලි. තාම දුකේ ඉන්නකම් දුක බව නෙමෙයි දුක තුල දැකලා දුක තුල දැක බලන්න. ඒකනේ අපි කියන්නේ අන්න ප්‍රත්‍යක්ෂ භාවය ලැබෙන මොහොතේ තමයි මෙතෙක් කල්ලාම තිබුණු දුක පැහැදිලි. ආත්ම දෘෂ්ටිය තියෙනකම්ම දුක. ආත්ම දෘෂ්ටිය නිදාසන මොහොතේ තමයි දුක බව ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඒක තමයි මේ අපි උදාහරණයක් ගන්න ප්‍රයෝජනෙ. ඉතින් ජීවිත කාලය ඇතුළත තමයි අපි කරන්නේ. මිනිස්සෙක් කුඩු වෙලා. වෙන වෙලාවක බෑනේ. කොච්චර ඇත්ත ධර්මයක් කොච්චර පිරිසිදු ධර්මයක් කොච්චර වටිනා ධර්මයක්ද මේ ලැබිලා තියෙන්නේ අපිට. කී දෙනාටද ඉතින් මේ බුදුදහම ලැබෙන්නේ? අහන්නවල් ලැබෙනවා දැන් හොඳ. කොච්චර බලන්න ඇත්තද කාටවත් මේක තර්ක කරන්න බෑනේ නෑ කියලා. අතක්කාවචර ධර්මයක්. ආයේ මේ කියන්න බෑනේ මොක නෑ කියන්න බෑනේ කාටවත්. ඒකේ තියෙන නියම වාසනාව අපි අරගන්න ඕනේ. ආම්දුර වෙනවා වගේ දැන් අපි එක්කෙනා ජීලිය කරගන්න එපා. එතනත් මේ ගැටෙන ඡායාවම බලන්න. ඒ ටිකටවත් වෙනස් වෙන්න එපා. පැහැදිලි නේද මේ සිහිය දිනු කරන්න පුළුවන් කියන එක. ඒක ගැටෙන්නේ නැහැ. සිහිය දිනු කරන්න පුළුවන් කියලා ස්ථිරයි නේ.
දෙන්න ඕනේ අන්තිමට මොකද්ද කියන්නේ. ඔව් නේද.